morning, dear students. You are watching the English language lesson for the GCE ordinary level students. We have been discussing so many things about this paper. We did grammar lessons, we did comprehension lessons, number of things, and we have almost covered the whole syllabus. And today we will be discussing some problematic places that you will come across in using English. අද මේ දරුවන් එක්කලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නකොට විභාගයකට නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී අපිට මතුවෙන ගැටලු කීපයක් निराකරණය කර ගැනීමට. සමහර වචන යොදනකොට ඒවා කොහොමද යොදන්නේ කියලා බලන්න. මම මේ පාඩමට මට අද සහයෝගය දෙනවා දේවි බාලිකා විද්‍යාලයේ ඇන්ඩ්‍රියා ෆොන්සේකා ශිෂ්‍යාව. And she will be helping me throughout the lesson, and actually she has assisted me in numerous ways in conducting my lessons in a successful manner. So I must thank her for her service. So let us discuss some verb phrases with the word clean. අද අපි බලමු මේ clean කියන වචනේත් එක්කලා අපි යොදා ගන්න පුළුවන් verb phrases කීපයක්. ඒ වගේ ක්‍රියාපදත් එක්කලා නොඑක් විදිහට මේ වාක්‍යාංශ නැත්නම් phrases අපිට යොදා ගන්නට වෙනවා. අපි බලමු මොන වගේ phrases ද අපිට මේ clean කියන වචනේත් එක්කලා යොදා ගන්නට පුළුවන්. Now you can see on the screen four phrases: clean out, clean off, clean up, clean away. දැන් මේ දරුවන්ට ගැටලුවක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවකදී අපි යොදා ගන්න ඕනේ clean out කියලාද, clean off කියලාද, clean up කියලාද, clean away කියලාද. දැන් අපිට උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් I clean the room. හැබැයි අපි මේ preposition එකත් එක්ක යොදාගත්තොත් වඩා පැහැදිලි තේරුමක් දෙනවා. අපි දැනගන්න ඕනේ මොකක්ද යොදාන්නේ, clean out the room කියලාද, එහෙම නැත්නම් clean off the room කියලාද, clean up the room කියලාද, නැත්නම් clean away the room. මෙතෙන්දී අපි ඔබට පැහැදිලි වෙනවා කොහොමද මේක යොදන්නේ කියලා අපි දැන් සාකච්ඡා කරලා බලමු. Let us look at the first one, clean out. You can see on the screen how to use it. Clean out means cleaning the inside space of something. දරුවනේ කිසියම් දෙයක ඇතුළත කොටස අපි පිරිසිදු කරනවා නම් අපි කියනවා clean out කියන උදා ගන්නවා. අපි බලමු මොන වගේ තැන් වලද කියලා. උදාහරණයක් වශයෙන් we'll take the refrigerator. අපි සීතකරණයක් ඇතුළ සම්පූර්ණයෙන් අපි ඇතුළ පිරිසිදුක අපි කියනවා clean out the refrigerator. ඒ වගේම දරුවනේ chimney එකක් දැන් ඔය පහනට අපි chimneyයක් පාවිච්චි chimney අපිට දැලි ගෑවෙනවා ඒක අපි සුද්ධ කරනවා නම් අපිට කියන්න පුළුවන් clean out the chimney. එහෙම නැත්නම් දරුවනේ කාර් එකක් ඇතුළත අපි පිරිසිදු කරනවා. We can say clean out the car. You can say my father cleaned out the car yesterday. ඒක ඇතුළත පිරිසිදු කරා. ඒ වගේ අපිට උදා ගන්න පුළුවන් කැබිනට් එකක්. කැබිනට් එකේ පිටත තියෙනවා ඇතුළත තියෙනවා. ඇතුළත කොටස සම්පූර්ණයෙන් අවශ්‍ය දේවල් ඉවත් කළා නැවත සුද්ධ කළා අපි ඒක පිරිසිදු කරනවා. අපි කියනවා clean out the cabinet. ඒ වගේම දරුවනේ අපිට දැන් සමහර ඩෙස්ක් වල ලාච්චු තියෙනවා අපිට කියන්න පුළුවන් clean out the desk කියලා කිව්වොත් අපි අදහස් කරන්නේ ඒ ඩෙස්ක් එකේ තියෙන drawer එක ලාච්චු අපි ඒක හොඳට පිරිසිදු කරලා ගන්නවා කියන එක. Therefore we can use the clean out to show that we clean out an inside space. ඇතුළත අවකාශය කිසියම් දෙයක ඇතුළත අවකාශය පිරිසිදු කරනකොට තමයි අපි clean out කියලා තියෙන්නේ. Cleaning the inside space of something. Now let us look at the next one. Clean off. Clean off කියලා කියන්නේ දරුවනේ cleaning a surface. කිසියම් මතු පිටක් පිළිබඳව මතු පිටක් අපි සුද්ධ කරනවා. Clean a surface. Andrea, can you tell me some surfaces now? Some names for some surfaces. Floor. The floor. What else? The counter. The counter. The windshield. Windshield. The මේ වගේ අපිට දාන්න පුළුවන්. The counter. I cleaned
off the counter. ඒකේ surface එකක් තියෙනවා. Clean off the windshield. දැන් වාහනයක windshield එක කාර් එකක තියෙන එක අපි උඩ surface එක පිරිසිදු කරනවා අපි කියනවා clean off the windshield. වගේම clean off the floor යොදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් even for a cabinet, clean off the cabinet කියන්නේ මේ cabinet එක මතු පිට අපි පිරිසිදු කරනවා. ඒක clean off එක තියෙන ඒවා දූවිලි පිහදාලා ගන්නවා. ඉතින් බලන්න clean off කියලා කියන්නේ cleaning a surface කිසියම් මතු පිටක් පිරිසිදු කරනවා. So what do you mean by clean out, Andrea? Cleaning the inside space of something. Cleaning the inside space of something. What do you mean by clean off? Cleaning a surface. Cleaning a surface. කිසියම් මතු පිටක්. Cleaning the windshield, cleaning the counter, cleaning the floor, cleaning the cabinet, that is the surface. Now let us move on to the next one, clean up. Now let us see what we mean by clean up. Clean up means cleaning a larger space. ඒ කියන්නේ විශාල ප්‍රදේශයක් අපි. විශාල ප්‍රදේශයක් කියන්නේ සම්පූර්ණ කිසියම් ස්ථාපිත උදාහරණයක් වශයෙන් the kitchen මුළු area එකම. My mother cleaned up the kitchen. එහෙම නැත්නම් my bedroom, I cleaned up my bedroom. එහෙම නැත්නම් the students cleaned up the main hall. එතකොට මේ මුළු ප්‍රදේශය මුළු ඒක අදාළ කොටසම the larger space. Or we can say now here there's another special thing that we can use. Sometimes we use the phrase clean up to clean up the hard drive of a computer. We clean up the hard drive because we are talking about a virtual space. ප්‍රධාන වශයෙන් ඒ අදාළ area එක නමුත් මෙතෙන්දී අපි යොදා ගන්නවා මේ hard drive එක පිරිසිදු කරනකොටත් clean up the hard drive. So Andrea, what do you mean by clean up? Cleaning a larger space. Cleaning a larger space. For example, what can you say? Clean up the kitchen. Yes. Clean up the main hall. Yes. Clean up your bedroom. So like that. Now let's move on to the next one. Clean away. Now clean away means cleaning the actual thing that is causing the mess. අපිට කරදරයකට පත් වෙලා දෙන කොටස අපි පිරිසිදු කරන උදාහරණයක් වශයෙන් clean away the dishes. මේ දීසි වල ඉඳුල් තැවරිලා ඉතුරු වෙච්ච කෑම කොටස් තියෙනවා අපි මේවා පිරිසිදු කරලා අරිනවා. ඉතින් අපි කියනවා clean away the dishes. ඒ වගේම clean away the mud. කිසියම් දෙයක මඩ තැවරිලා තියෙනවා. ඉතින් අපි ඒක පිරිසිදු කරන clean away the mud. ඒ වගේම කැඩිච්ච අතු අරව මේවා ගොඩක් තියෙනවා අපි clean away the branches, the broken branches අපිට කියන්න පුළුවන්. මේ වගේ කිසියම් ස්ථානයකින් අපි කිසියම් දෙයක් තියෙන එකට අපිට කරදරයට පත් කරන දේ ඉවත් කරන අපි කියනවා clean away. So what do you mean by clean away, Andrea? Cleaning the actual thing that is causing the mess. Cleaning the actual thing that is causing the mess. For example, Clean away the dishes. Clean away the broken branches. yes, clean away the mud. So like that. Now I would like to ask you again the meaning of these phrases. What do you mean by clean out, Andrea? Cleaning the inside space of something. Cleaning the inside space of something. For an example, Clean out the refrigerator. clean out the refrigerator. What do you mean by clean off? Cleaning a surface. Cleaning a surface. For example, Clean off the counter. clean off the counter. What do you mean by clean up? Cleaning a larger space. Cleaning a larger space. For example, Clean up the kitchen. clean up the kitchen. What do you mean by clean away? Cleaning the actual thing that is causing the mess. Cleaning the actual thing that is causing the mess. I think even our dear students understand this. ඔබටත් මේක අවබෝධ වෙන්නට ඇති. අපි දැන් බලමු පුංචි අභ්‍යාසයක් කරලා ඔබට මේක අවබෝධ වුණාද බලන්න. There will be some sentences and there are blanks and you will have to fill in the blanks with these phrases. Clean out, clean off, clean up or clean away. But you will have to use the correct tense. එකට අදාළ ගැළපෙන tense එකක් යොදන්නට ඕනේ. මොකද අපි clean කිව්වහම clean වෙන්න පුළුවන්, cleans වෙන්න පුළුවන්, cleaned
has cleaned ඒ වගේ යොදා ගන්න පුළුවන්. මෙතෙන්ට ගැලපෙන එකත් යොදා ගන්නට ඕනේ. Now let us go through the sentences. Andrea, can you read the first one with the blank? The teacher blanked the whiteboard after the lesson. The teacher blanked the whiteboard after there's a blank. So you will have to use a word with clean, and we can use it in the past tense. පාඩමෙන් පස්සේ ගුරුතුමා කළ දේ පිළිබඳවයි තියෙන්නේ. The teacher the whiteboard after the lesson. So how can you fill in it, Andrea? The teacher cleaned off the whiteboard after the lesson. The teacher cleaned off the whiteboard after the lesson. Whiteboard is a surface. එක්තරා මතු පිටක් තියෙන. ඒක මතු පිට පිරිඳු කරන අපිට the teacher cleaned off the whiteboard after the lesson. මම හිතනවා මේ දරුවන්ටත් ඒක අවබෝධ වෙන්න ඇති කියලා. Next one. I had no time to blank my bedroom. Can you read it, Andrea, again? I had no time to blank my bedroom. දැන් මෙතන to තියෙන නිසා මේකේ වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මේ තියෙන ගැළපෙන phrase එකක් තමයි යොදාගන්නේ. I had no time to blank my bedroom. Now my bedroom කිව්වහම ඒක we can call it as a larger space. So what is the phrase that can we use here, Andrea? I had no time to clean up my bedroom. I had no time to clean up my bedroom. Right. මට වෙලාවක් තිබුණේ නැහැ මගේ කාමරේ පිරිසිදු කරන්න. Clean up my bedroom. That is a larger place. Now let's move on to the next one. Can you read it, Andrea? My mother blanked the refrigerator yesterday. My mother blanked the refrigerator yesterday. So when we talk about refrigerator, you find an inside space in it. Inside space in it. මේකේ තියෙනවා ඇතුළත කොටසක්. So what is the phrase that we can use, Andrea? My mother cleaned out the refrigerator yesterday. අපිට යොදා ගන්න පුළුවන් clean out කියන එක. Yesterday is past, therefore we have to use the past tense verb. My mother cleaned out the refrigerator yesterday. ඒකේ තියෙන ඇතුළත තියෙන ඒවා ඉවත් කළා, පිරිහුඳු කළා, නැවත ඒක හොඳ තත්ත්වයට සකස් කරනවා. අපි කියනවා cleaned out. My mother cleaned out the refrigerator yesterday. And where can you read the next one? We blank all the broken branches. We blank all the broken branches. ගහකින් අතු කැඩිලා හැමතැනම විසිරිලා දැන් මේක අපිට කරදරයක්. දැන් මේක ඉවත් කරන්න ඕන. ඒතර අපිට යොදා ගන්න පුළුවන් phrase එක තමයි මෙතෙන්දී clean away කියන එක. So we can use the past tense verb. So how can you fill in it? We cleaned away all the broken branches. We cleaned away all the broken branches. ඒතර ඔක්කොම ඒ ස්ථානේ පිරිසිදු කළා. එතෙන් තියෙන අපිට කරදරයක් වෙන දේ ඉවත් කළා. Next one. Can you read it? The driver blanked the windshield. When we talk about the windshield, we are talking about a surface. අපි කිසියම් මතු පිටක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. The driver, so what should be the word that we have to use? Cleaned off. Yes. Can you read the sentence? The driver cleaned off the windshield. The driver cleaned off the windshield. Let's do one. Can you blank the cabinet? Can you blank the cabinet? Right? So අපි හිතමු මේ cabinet එක ඇතුළ කියලා. එහෙනම් මොකක්ද අපි යොදා ගන්න ඕනේ? Can you clean out the cabinet? Can you clean out the cabinet? Clean out the cabinet. So that means you are cleaning the inside of the cabinet. If you are cleaning the outside, we can say clean off the surface of the cabinet. Now, shall we go through the sentences again? Can you read the first one? The teacher cleaned off the whiteboard after the lesson. Second one. I had no time to clean up my bedroom. My mother cleaned out the refrigerator yesterday. Yes. We cleaned away all the broken branches. Yes. The driver cleaned off the windshield. Can you clean out the cabinet? I think these students understand this lesson. මං හිතනවා මේ දරුවන්ට මේ පාඩම අවබෝධ වෙන්නට ඇති කියලා.
and we will move on to another problematic place. අපි දැන් තවත් මේ වගේ ගැටලුවක් වෙන තැනක් සාකච්ඡා කරලා බලමු. Using the word need in English. අපි ඉංග්‍රීසි භාෂාවේ need කියන වචනේ සමහර කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද එක එක ආකාරයෙන් මේක යෙදෙනවා. Now let us see how to use the word need. Dear students, we can use it as a main verb or as the main verb of a sentence. වගන්තියක ප්‍රධාන ක්‍රියාපදයේ වශයෙන් අපිට යොදන්නට පුළුවන්. හරි. So now you can see some examples, some sentences with the word need. Andrea, can you read the first one? I need help. So when we use the word need, we talk about some requirement or necessity. අපිට අවශ්‍යතාවයක් පිළිබඳව requirement, necessity we use. I need, මට උවමනාවක්. I need help, මට උදව් ඕන කරනවා. I need help. ගොඩක් වෙලාවට උදව්ව සහයෝගය තමයි මෙතෙන්දි බලා. I need help. Can you read the next one? I need some winter clothes. I need some winter clothes. විදේශීය රටකට ගියොත් සීත කාලයේදී ඔබට winter clothes යොදා ගන්නට වෙනවා. නැත්නම් අමාරු ජීවත් වෙන්න. ඉතින් එක්කෙනෙක් කියන්න පුළුවන් I need some winter clothes. Next one? He needed my assistance. අපිට අතීත කාලේ past tense එක යොදා ගන්නත් පුළුවන්. He needed my assistance. ඔහුට උවමනා කළා මගේ සහයෝගය. He needed my assistance. ඒ වගේම අපිට අනාගත කාලේ යොදා ගන්නත් පුළුවන්. Yes, Andrea? They will need our support. They will need our support. ඒගොල්ලන්ට උවමනා වෙනවා අපේ සහයෝගය. බලන්න. Can you read all the sentences again? I need help. Yes. I need some winter clothes. He needed my assistance. They will need our support. I need help. මට උදව් අවශ්‍ය වෙනවා. I need some winter clothes. මට සීත කාලයට ගැලපෙන ඇඳුම් අවශ්‍ය වෙනවා. He needed my assistance. ඔහුට අවශ්‍ය වෙනවා මගේ සහයෝගය. They will need our support. ඒගොල්ලන්ට උවමනා වෙයි අපේ උදව්ව. So ජෝග්න් 2013 සමුළුවේ නිල රූපවාහිනී මාධ්‍ය ජාතික රූපවාහිනියෙන් ඔබට රන්කාසි වරම්ගෙන එන අද ප්‍රශ්නය. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවක් ශ්‍රී ලංකාවේ පවත්වනුයේ කීවැනි වරටද? CRG හිස්තැනක් පිළිතුරට අදාළ අක්ෂරය සඳහන් කර 6797ට SMS කරන්න. ඔබත් එක්වන්න රනින් සැරසෙන්න. පහවසර ශිෂ්‍යත්වය සමත් තාපරුණි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා දැන් අයදුම් කරන්න. So we have used need as the main verb or a full verb. ඒ වගේම දරුවනේ අපිට පුළුවන් මේ need කියන ක්‍රියාපදය auxiliary verb එකක් වශයෙන් යොදා ගන්න. අපි බලමු මොකක්ද මේ auxiliary verb එකක් කියන්නේ කියලා. Now auxiliary verb means helping verbs. Now there are so many auxiliary verbs. For example, is, am, are, was, were, has, have, had, do, does, did, will, shall, can, could, should, must, need. මෙන්න මේවාට අපි කියන auxiliary verbs. They are very important in making negative statements and questions. ඔබට ප්‍රශ්නයක් හදන වෙලාවට negative form එකට මේවා හුඟක් වුමනා වෙනවා. දැන් අපි මේ auxiliary verbs වලට කියනවා මම කලිනුත් පැහැදිලි කළා ඇති we call them little friends of not. මේ not කියන එකේ පුංචි යාළුවෝ කියලා කියනවා. ඉතින් අපිට කියන්න පුළුවන් am not, is not, are not, was not, were not, will not, do not, does not, did not, cannot, must not, need not මේ විදිහට අපි යොදා ගන්නවා. ඒ වගේම question එකක් වුණා වුණා මේක ඒ වාක්‍ය මුලට ගන්නවා. He is a clerk අපිට කියන්න පුළුවන් is he a clerk. Now he went to the post office මෙතන went කියන එක full verb එකක්. නමුත් ඒක ඇතුලේ තියෙන auxiliary verb එකක් did කියලා did මුලට ගන්නවා. Did he go to the post office? ඒ විදිහට යොදා ගන්නවා. So auxiliary verbs are very helpful. There are some words we can use them as full verbs and auxiliary verbs. වචන කීපයක් තියෙනවා මේවා අපිට සම්පූර්ණ ක්‍රියාපද වශයෙන් උත් auxiliary verb වශයෙන් යොදා ගන්න පුළුවන්. මේක verb එකක් තමයි මේ need කියන එක.
දැන් need එක අපි යොදාගත්ත main verb එකක්. I need help. ඒ වගේම පුළුවන් auxiliary verb එකක් වශයෙන් යොදා ගන්න. දැන් have has කියන එක. I have a wristwatch. I have helped him. එතකොට ඒක අරකට තවත් එකකට සහයෝගය දක්වනවා නම් ඒකට කියනවා auxiliary verb එකක් කියලා. දැන් අපි බලමු මේ need කියන වචනේ auxiliary verb එකක් වශයෙන් කොහොමද යොදන්නේ කියලා. දරුවනේ මේක යොදාගන්නේ අපි negative form එකේදී. Now you can see an example. Now let us read the first example. Can you read, Andrea? You need not ask my permission. You need not ask my permission. ඔයාට අවශ්‍ය නැහැ මගේ permission නැහැ. You can do it. බලන්න you need not. මෙතෙන් මේ යොදාගන්න negative එකට. Need not. දැන් need කියන එක උදව් කරනවා ask කියන ක්‍රියාපදයට. ඒකයි මෙතන need කියන එක helping verb එකක්. කියන්නේ need not ask. මෙතෙන්දී අපි to කියන එක දාගන්නේ නැහැ. You need not ask my permission. ඔබ එහෙ යන්න ඕනේ නැහැ. කොහොමද ඇන්ඩ්‍රියා කියන්නේ? You need not go there. You need not go there. Right? ඇය මේ තරම් මහන්සියෙන් වැඩ කරන්න ඕනේ නැහැ. අපි කොහොමද කියන්නේ? She needs not work hard. She needs not work so hard. She needs not work so hard. ඉතින් අපිට මේ වගේ වාක්‍ය හදා ගන්න පුළුවන්. You need not do that. ඔබ අවශ්‍ය නැහැ ඒක කරන්න. You need not apologize. සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔබට මේ වගේ වාක්‍ය යොදා ගන්න පුළුවන්. ඒ වගේම බලන්න දරුවනේ ඔබට ඊළඟ ඒකම තියෙනවා example එක question එකක් වශයෙන්. You can see it on the screen. Need we wait any longer? Need we wait any longer? What do you mean by that? That means we are asked අපි අහනවා අපි තවත් නතර වෙලා ඉන්න ඕනේ තවත් බලාගෙන ඉන්න ඕනේද? Need we wait any longer කියලා. ඒතර need කියන එක මුලට යොදාගෙන තියෙනවා අර අපි is, am, are, do, does, did යොදනවා වගේ. Need we wait any longer? So we can give an answer. Yes, you must. You must wait. එහෙම නැත්නම් no, you need not. We need not negative. No, but you need not wait any longer. It's not necessary. So you can see that is another use of need, that is as an auxiliary verb, especially in the negative and the question. මෙතන negative එකේදී තමයි අපි මේ auxiliary verb එකක් වශයෙන් යොදාගන්නේ need not. You need not do that. Need we wait any longer? Now let us look at another use of need. That is in the past tense. To talk about something unnecessary, we can use need. අපි නොකල යුතු දෙයක් පිළිබඳව කතා කරනකොට මේ need කියන එක යොදා ගන්නවා. Now let us look at it. You can see an example on the screen. Using the word need in English in the past. Unnecessary thing that had happened. දැන් මෙන්න මේක අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. Now here's a sentence. Andrea, can you read the first sentence? You need not have waited for me. අපි මෙතෙන්ද කියන්නේ කිසියම් පුද්ගලයෙක් අපි එනකම් බලා ඉඳලා තියෙනවා. Right? Somebody had waited for us or somebody had waited for them. ඔවුන් එනකම් බලා ඉඳලා තියෙනවා. ඉතින් අපි තව කෙනෙක් කියනවා you needn't have waited for them. ඒගොල්ලෝ එනකම් බලා ඉඳ අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි බලා හිටියා? ඒක අවශ්‍ය නැහැ කියන එක. You needn't have waited for them. It is about some past action. අතීතයේ ක්‍රියාවක් පිළිබඳවයි කියන්නේ. අපි කියන්නේ ඔබට අවශ්‍ය කමක් නැහැ හිම බලාගෙන ඉන්න. You needn't have waited for them. It's not necessary. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපිට යොදා ගන්න පුළුවන් needn't have waited. මෙතන යොදා ගන්නේ past participle එක දාන්න බලන්න needn't have waited. have එකල past participle එක යොදා ගන්න. You needn't have waited for them. Can you read the next one, Andrea? You needn't have lost your temper. You needn't have lost your temper. Now කිසියම් කරුණක් පිළිබඳව කවුරු හරි බොහොම කේන්ති ගිහිල්ලා තියෙනවා. Now he was very angry for something. ඉතින් තව කෙනෙක් කියනවා you needn't have lost your temper. ඔය තරම් කේන්ති ගන්න දෙයක් නෑනේ. ඔයාට කේන්ති නොගෙන ඉන්න තිබුණා ඒ වෙලාවේ. ඉතින් අපි කියනවා you needn't have lost your temper. And can you make some sentences like this? You needn't have gone for the party. You needn't have gone for the party. What a party කට යන්න අවශ්‍ය කමක් නැහැ. Next one, another one. You needn't have laughed at them. You needn't have laughed at them.
ඒගොල්ලන්ට hina වෙලා තියෙනවා. ඔයාගේ අවශ්‍යකමක් නැහැ hina වෙන්න. අපිට කියන්න පුළුවන් they needn't have prepared any food for us. අපිට අවශ්‍ය නැහැ මොනවා හරි ප්‍රීල් එක මොකද we have made everything. So this is also very important regarding the use of need. දැන් බලන්න ඔබට need යොදා ගන්න ක්‍රම තුනක් කියා දුන්නා. One thing is as the main verb, next one as the auxiliary verb, then in the past tense. Now let's move on to another one. We can use the word need as a noun. අපිට need එක නාමපදයක් වශයෙන් යොදා ගන්නත් පුළුවන්. අවශ්‍යතාවයක් පිළිබඳ. Now you can see two examples on the screen. Let us read them. Yes, Andrea, can you read the first one? Education is a need. Education is a need. අධ්‍යාපනය අවශ්‍යතාවයක්. A need එකක්. Right? Education is a need. දැන් බලන්න ඊළඟට question එකක් අහලා තියෙනවා. Can you read that question? What is the difference between need and desire? What is the difference between need and desire? අවශ්‍යතාවයයි අපේ ආසාවය අතර වෙනස මොකක්ද? Need and desire. Desire means what we like to have. Need is something important. අපිට අවශ්‍යම දෙයක් need එක. What's the difference between need and desire? So Andrea, can you make a sentence using the word need as the main verb? Yes. I need help. I need your help. I need your help. මට ඔබේ අවශ්‍යතාව උමනා වෙනවා. ඔබේ උදව්ව උමනා වෙනවා. I need your help. Can you use it as an auxiliary verb? You need not to apologize. You need not apologize. Can you use it for an idea about to emphasize the fact that it is not necessary? You needn't have gone for the party. You needn't have gone for the party. Can you use need as a noun? Education is a need. Education is a need. So I think you can use need in this way. මම හිතනවා මේ දරුවන්ටත් මේ need කියන වචනේ මේ විදිහට යොදා ගන්න පුළුවන් විවිධ අවස්ථාවල. Now let's move on to another important thing, that is word forms. එන මේකත් බොහෝ වෙලාවට 8 වෙනි ප්‍රශ්නය වශයෙන් මේක යෙදෙනවා. මේකෙන් හුඟක් වෙලාවට දරුවන් මේකේ වරද්දනවා මේ නිවැරදි රූපය හොයා ගන්න බැරි වුණා. Word forms. Sometimes you have the noun form, adjective form, adverb form. ඒ විදිහට එකම වචනේ යොදා ගන්නට පුළුවන්. Now let us discuss some words that we may get. The first word is decide. Now you can see it on the screen. Decide. Now Andrea, what are the other forms of decide? Can you tell me? Decision. Decision. Decisively. Yes, decisively. Indecisive. Indecisive. What is the past tense form of? Decided. Decided. Singular form? Decides. Decide is the plural form. Decides is the singular form. So decide, decides, decided, right? Or decision, decisively, indecisive, right? Or indecisively. So many words. So you must be able to use the correct form. ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ මෙතෙන්ට ගැළපෙන වචන යොදා ගන්න. මේක අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන ප්‍රශ්නයක් විභාගෙට. Now let us read the 3 sentences first. Can you read the first one with the blank? We must come to a blank very soon. Next one. We beat them blank. We won 7-0. Next one. He can never make up his mind. He is blank. දැන් ඔබට ප්‍රශ්නයක් මොනවද අපි මෙතෙන්ට යොදා ගන්නේ කියලා. Now let us look at the first one. We must come to a blank very soon. දැන් මේ a දාපු හැටිය ඔබට පේනවා ඊළඟට එන්න ඕනේ noun එකක්. එහෙනම් මේ decide කියන වචනේ noun එක නැත්නම් නාම පදයක ස්වරූපය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. You must know the noun form of the word decide. We must come to a blank very soon. So Andrea, what is the noun form of decide? Decision. So can you complete the sentence? We must come to a decision very soon. We must come to a decision
very soon. අපි බොහොම ඉක්මනට තීරණයකට එළඹෙන්න. We must come to a decision very soon. Now next one. Can you read the sentence? We beat them blank. We beat them blank. We won 7-0. දැන් කිසියම් ක්‍රීඩාවකදී ෆුට්බෝල් ක්‍රීඩාව වගේ එකේදී දැන් එක පක්ෂයක් 0 බිඳුව ගන්න පුළුවන් කිසිම ගෝල් එකක් අනිත් පැත්තට 7ක් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට we beat them blank. We won 7-0. Right? Normally we say 7-0. So we beat them. So here we will have to use the adverb form. මෙතෙන්දී adverb form එක යොදා ගන්න තියෙනවා. So what is the adverb form of decide, Andrea? Decisively. We beat them decisively. We won 7-0. Next one. He can never make up his mind. He is blank. He can never make up his mind. Make up his mind can you take a decision. එයාට කවදාවත් හිත හදාගන්න තීරණයක් ගන්න බෑ හරියට. He can never make up his mind. He is, what can you say? Indecisive. Indecisive. අතීරණාත්මකයි. තීරණාත්මක ගතියක් නෑ. Indecisive. So let us read the 3 sentences again with the correct word. Yes, We Andrea? must come to a decision very soon. We beat them decisively. We won 7-0. He can never make up his mind. He is indecisive. Right. Now let us move on to another word. The next one. The word is beauty. Beauty කියන වචනය. What are the other forms of beauty? What can you say? Beautiful. Beautiful, Beautify. beautify, Beautician. beautician, beautifully, right? Beautifies, singular form. There are several forms. Now let us look at these sentences. She is very blank. So very easy. So you have to use the adjective form. Andrea, what is the adjective form of beauty? She is very beautiful. She is very beautiful. So it's very easy. You will have to write the word beautiful. She is training to be a කිව්වහම ඊළඟට noun එකක් වෙන්න ඕන. එයා පුහුණුවක් ලැබුණා මෙන්න මේ කෙනෙක් වෙන්න. කවුරු වෙන්නද? Beautician. Beautician. Can you read the sentence? She is training to be a beautician. She is training to be a beautician. Next one. They are going to blank the town with more trees and parks. Now here they are going to do something. කිසියම් දෙයක් කරන්නට යන්නේ. එහෙනම් මේ beauty කියන එකේ ක්‍රියා ස්වරූපය. Verb form එක. What is the verb form of beauty, Andrea? Beautify. Beautify. What is the singular form of? Beautifies. Beautifies. Now here when we as we use to, you have to use the verb root beautify. So can you complete it? They are going to beautify the town with more trees and parks. They are going to beautify the town with more trees and parks. Can you read the sentence, 3 sentences? She is very beautiful. She is training to be a beautician. They are going to beautify the town with more trees and parks. Right. Now let's move on to the next one. The next word is pay. Now let us look at the sentence. The word pay. Yes, Andrea, can you read the sentence? To buy this laptop computer, I made a monthly blank of 2,500 rupees for 2 years. Right. To buy this laptop computer, I made a monthly blank of 2,500 rupees for 2 years. මේ laptop computer එක ගන්න රුපියල් 2,500 ගානේ මං ගෙවීමක් කළා. So what is the now here monthly, then it should be a noun. So what is the noun form of pay? Payment. Payment. So can you read the sentence now? To buy this laptop computer, I made a monthly payment of 2,500 rupees for 2 years. Right. Now let's move on to the next one. Please make your check blank to the principal. So make it, so you have to use even the adjective form. What is the adjective form of pay? Payable. Payable. Can you complete it? Please make your check payable to the principal. Please make your check payable to the principal. විදුහල්පතිතුමාට ඒක ගන්න පුළුවන් වෙන විදිහට check එක ලියන්න. Next one.
The person a check is made out to is called the blank. The person a check is made out. මේ check එකක් අපි යවන පුද්ගලයා එයා out is called අපි යාට කියනවා. So what is the word? payee. payee එක ලබන එක්කෙනා payee. දැන් අපි trainer කියන්නේ පුහුණු කරන්න, trainee පුහුණුව ලබන්න. payer ගෙවන්න, payee කියන්නේ ඒක payment එක ලබන එක්කෙනා. ඒ වගේ වචන ගොඩක් තියෙනවා. The person a check is made out to is called the payee. Can you read the 3 sentences? To buy this laptop computer, I made a monthly payment of 2,500 rupees for 2 years. Please make your check payable to the principal. The person a check is made out to is called the payee. Payee. Next word is receive. Now you can see. Now what are the other forms of receive? You can use received, receptionist, receipt, receptive, like that. Now can you read the first one? She works as a blank at a 5-star hotel in Colombo. She works as, so definitely it should be a noun. Yes, what is the noun form that we can use? Receptionist. Receptionist. She works as a receptionist at a 5-star hotel in Colombo. Next one? Ask for a blank when you buy something. Ask for a blank when you buy something. ඔබ කිසියම් දෙයක් මිලදී ගන්නකොට මෙන්න මේකක් ඉල්ල ගන්න. So what should it be? Receipt. Receipt. Can you read the sentence? Ask for a receipt when you buy something. Ask for a receipt when you buy something. ඔබ මිලදී ගන්නකොට receipt එකක් ඉල්ල ගන්න. Next one? I made several suggestions to improve production, but the management was not very blank to my ideas. I made several suggestions to improve production. නිෂ්පාදනය වැඩි කරන්න මම යෝජනාවල් ගණනාවක් ඉදිරිපත් කළා. But the management, පාලකයන්, was not very to my idea. මගේ අදහසට ඒ තරම් අමනත බවක් දැක්ුවේ නැහැ. ඒක ඒතර බාරගත්තේ නැහැ. So what is the word you can use? Receptive. But the management was not receptive, not very receptive to my ideas. බලන්න දරුවනේ මේ receive කියන වචනේ අපිට යොදා ගන්න පුළුවන් වචන. Receptionist, receipt, receptive, received. Now can you read the 3 sentences, Andrea? She works as a receptionist at a 5-star hotel in Colombo. Ask for a receipt when you buy something. I made several suggestions to improve production, but the management was not very receptive to my ideas. Now let's move on to another one. That the word is hero. Veera, hero. So let us read the sentences. Can you read the first one? He received a medal for his blank. He received a medal for his blank. What should be the word? Heroism. Heroism. එයාගේ වීරත්වයට එයාට medal එකක් හම්බුණා. He received a medal for his heroism. Next one. They fought, yes? Blank in the war. They fought blank in the war. කොහොමද ඒගොල්ලෝ සටන් කරේ? බොහොම වීරත්වයෙන්. It should be an adverb. What is the adverb form? Heroically. Yes, they fought heroically in the war. Hero කියන එක heroically. Next one. She was described as a blank. She was described as a, the she කිව්වහම කාන්තාව කියන hero කියන එකේ අපි කියනවා ඒකට female එහෙම නැත්නම් masculine, feminine gender, feminine නැත්නම් ස්ත්‍රීලිංගික වචනේ. She was described as a heroine, right? So can you read the 3 sentences quickly? He received a medal for his heroism. They fought heroically in the war. She was described as a heroine. Right. Let's move on to the next one quickly. Explain. Yes, can you read the sentence? And blank leaflet is given to all purchasers of the machine. So how can you fill in the blank? An explanatory leaflet. An explanatory leaflet. කියලු දේ විස්තර සහිතව තියෙන leaflet එකක් is given to all purchasers of the machine. Next one. His disappearance is very strange, in fact quite blank. His එයාගේ අතුරුදහන් වීම බොහොම පුදුම දෙයක්. His disappearance was strange, in fact quite inexplicable. විස්තර කරන්න බෑ. Explain with the inexplicable කියන්නේ විස්තර කර නොහැකි. Inexplicable. Next one. I think you owe me and blank for your behavior. I think you owe me and මොකක්ද ඒක noun form එකක්. Another one. What is that? Explanation. So how can you fill in the blank?
I think you owe me an explanation for your behavior. I think you owe me an explanation for your behavior. ඔබේ හැසිරීම පිළිබඳව මට explanation එකක් වුණා. explanation call කරන කෙනා වැඩි විස්තර ඒ කියන්නේ කෙනෙකුගේ මොකද හේතුව කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. So let's move on to the last one quickly. The word compare. Can you read it? This is blank better than that. In fact, There is really no blank. there are two blanks, the same sentence. So how can you complete it? This is incomparably better than that. In fact, there is really no comparison. This is incomparably better than that. ඒ කියන්නේ අනිත් එකට වැඩිය සංසන්දනය නොකරම අපිට කියන්න පුළුවන්. Incomparably better than that. In fact, ඇත්තටම කියනවා there is really no comparison. So next one. Scientists have made blank tests on the new drugs. Scientists have made blank tests. What test? Comparative test on the new drugs. Can you read that last sentence again? Scientists have made comparative tests on the new drugs. So dear students, so you can see you will be getting such questions for your exam, and you may have more problems, and we hope to have a discussion with other teachers in our next recording. And if you have any problems, you can write to us. I would like to give my email number and the telephone number. Before the next Sunday, you can, if you have a problem, please inform me as quickly as possible. You can see it on the screen, ran33_2@yahoo.com, and telephone number 071-950-4985. So if you have any problem, you can inform us as quickly as possible so that we can discuss them in our next discussion session. So until we meet again, I wish you all the best. Have a good day.